නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ මේ සන්ධ්‍යාවෙත් සම්බුදු සිත කාසිරේ උතුම් සදහම් සාකච්ඡාව පිණිසයි කාලය වෙන්වන්නේ. ඉතින් ශ්‍රද්ධා ප්‍රේක්ෂක අවකාශය පුරා පින්වන්ත ඔබ හැමදිනම අපේක්ෂාවෙන් රැඳෙනවා කියලා අපි දන්නවා. හැමදිනම තාම දයාවෙන් ඒක රාශි කරගන්නවා. ඉතින් ගරුතර මහා සංඝරත්නය අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ අපට අනුකම්පා සිතින්ම අදත් වැඩමවා වදාළ මේ උතුම් සදහම් සාකච්ඡාව පිණිස වැඩම කොට වදාළ ගරුතර මහා සංඝරත්නය අපි හැමදෙනාම දෙපා නැමද ආදර ගෞරවයෙන් පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ඉතින් අද සම්බුදු සිත කාසිරිය සදහම් සාකච්ඡාවේ සදැහැති දායකත්වය අපි සිහිපත් කරගන්නම්. මාර්තු මාස 18 වෙනි දින එනම් අද දින උපන් දිනයේ යෙදෙන දමයන්ති සමරනායක පින්වන්ත මහත්මියට සිත පැතීම පිණිස නිදුක් නිරෝගී සුවපත් භාවය එවැගේම නිරතුරු උතුම් කලන මිතුරු ඇසුර වාසනාවන්ත වේවා කියන අරමුණ පෙරදැරිව සදැහැති දායකත්වයේ දරනවා. අංක 281 ද ෆිනෑන්ස් වත්ත උයන්දන කුරුණෑගල යන ලිපිනේ පදිංචි පින්වත් දමයන්ති සමරනායක මහත්මිය, කරුණාදේව පින්වන්ත මහත්මයා, අමිල ප්‍රසාද් පින්වන්ත පුතුණුවන්, පින්වන්ත ඥාතීන් සහ හිතවතුන් විසින් සඳහැති දායකත්වයේ දරනවා. ඉතින් මේ පින්වන්ත හැමදෙනාමත් පිනැති ඔබ හැමදෙනාමත් කැටුව අපි සදහම් සාකච්ඡාව ආරම්භ කරගන්න කාලය උදා ගන්නම්. ඉතින් අපගේ භාග්‍යවතුන් වහන්සේගේ දස බල ඥානයන් විස්තර කරමින් සදහම් සාකච්ඡා මේ දිනවල දිගටම අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ විසින් සිදු කරන්නට යෙදුනේ. අදත් අපට භාග්‍යවතුන් වහන්සේ හදවතේ වඩා හිඳවාගෙන උතුම් ධර්ම ශ්‍රවණය පිණිස දහම් සාකච්ඡා පිණිස කාලය උදා වෙනවා. අපි ගරුතර මහා සංඝරත්නය වන්දනා කොටගෙන ආරාධනා කරගනිමු. ස්වාමීනි අපට අනුකම්පාවෙන් සම්බුදු සිත කාසිරය උතුම් සදහම් සාකච්ඡාව ආරම්භ කරන්න කාලය අනුකම්පාවෙන්ම ආශිර්වාද කරනසේක්වා. අවසරයි ස්වාමීන්. නමෝ බුද්ධාය. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සලසේවා. තුනුරුවනේ අනන්ත ආශිර්වාදය දෙවියන්ගේ දෙහිමි රැකවරණ සලසේවා. අප සියලු දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, පින්වත් මහත්මයා, එහෙමයි ස්වාමීනි. අපි විශේෂයෙන්ම ඊ දවසේ කතාවට ගත්තා ඒ බුදුරජාණන් වහන්සේ මේ ලෝක පුද්ගලයෝ 4 දෙනෙක් අවබෝධ කරලා අපි එක පුද්ගලයෙක් ගැන විස්තර කළා. එහෙමයි ස්වාමීනි. එතකොට මේ පුද්ගල ස්වභාවයන් 4, එතකොට මේ ලෝකේ පවතින ස්වභාවයන් 4ක්. නමුත් මේ ස්වභාවයන් 4 පිළිබඳව එතකොට මේ ලෝකේ එක එක අයට පුංචි පුංචි ඇති කරගන්න ගුණ සම්පatti මුල් කරගෙන ඒ ගුණ සම්පත්තියේ පිහිටා සමහර විට ලෝකේ දිහා බලලා මේ පුද්ගලයෝ දිහා 4 දෙනා දැකලා සමහරවිට වැරදි මත එහෙමයි ස්වාමීනි පළ කරගෙන යන ස්වභාවය තියෙද්දි ශාස්ත්‍රුන් වහන්සේ පුද්ගලයන් 4 දෙනා ගැන මනා විග්‍රහයක යෙදෙන ලස්සන දේශනාවක් තමයි අපි විවර කර හිටියේ. එහෙමයි ස්වාමීනි. ඒ පුද්ගලයෝ 4 දෙනා කවුද? එක පුද්ගලයෙක් තමයි දස අකුසලයේ යෙදিলা නිරේ යන කෙනෙක්. ඒක නේ තමයි අපි විස්තර කළේ. එතකොට අනිත් පුද්ගලයා කවුද? දස අකුසලයේ යෙදিলা දැන් අද විස්තර කරන්න තියෙන සුගතිය ගියපු කෙනෙක්. බුදු නැතින් දකින්න. දස අකුසලයේ යෙදিলা සුගතිය ගිහිල්ලා. එහෙමයි ස්වාමීනි. එතකොට
බුදුරජාණන් වහන්සේ මේ කරුණ සම්බන්ධව විස්තර මේ වුණ භාගතුන දේශනා කරන පින්වත් මහණෙනි. ඒතර යම් ශ්‍රමණෙක් හරි බ්‍රාහ්මණෙක් හරි මොකද කරන්නේ? එයත් ඔන්න කාමයේ අතහැරලා එයා හිත අකුසල් දුරු කරලා හිත සමාධිමත් කරනවා. මේ මහන්සියලා භාවනා කරමින් අප්‍රමාදීව කටයුතු කරනකොට කොහොම හරි මෙයාගේ හිතේ සමාධියක් උපදිනවා. සමාධිමත් හිතක් ඇති වෙනවා. ඒතර මේ සමාහිත සිතින් මිනිස් හැකිය ඇස ඉක්මවා ගියපු දිවසින් ආංගර දෙවෙනි පුද්ගලයා මෙයාට දකින්න හම්බෙනවා. එහෙමයි ස්වාමීනි. කොහොමද සත්තු මරලා හොරකම් කරලා වැරදි කාම සේවනයේ හැසිරিলা ඒ වගේම බොරු කියලා කේලම් කියලා හිස් වචන පරුස වචන කියලා අනුන්ගේ දේ තමන් සතු කරගන්න කල්පනා කරලා ඒ වගේම ද්වේෂයෙන් වාසය කළා මිත්‍යා දෘෂ්ටික වාසය කළා මේන් ඒකිනා මරණින් මත්තේ සුගතියේ ඉන්නවා මේ සමාධිය ඇති කරගත්තු පුද්ගලයාට පේනවා. එතකොට මොකද වෙන්නේ පින්වත්නි? බලන්න මේ අපි ඊයේත් මතක් කළා පින්වත්නි ඔබට. ඒතර මේ කලාමැදිරි එළියක් බඳු පුංචි ගුණයක් ඇති කරගෙන ඒ ගුණයේ පිහිටා ලෝකේ හැමදේම තමන් තක්සේරු කරන්න ගියොත් එහෙම වෙන හානිය. සමහර පුංචි ගුණයක් ඇත්තටම තියෙනවා තමන්ට. හැබැයි ගුණේ පිහිටා ඊට පස්සේ මොකද වෙන්නේ දැන් ඔන්න. මෙයා දැකපු දේ දැන්. මෙයා ඊට පස්සේ දෘෂ්ටියකට එනවා කියනවා. ඔහු කියනවා මේ මම කෙනෙක් දැක්කා. එයා කියනවා බවත්නි පාප කර්ම කියලා දෙයක් මේ ලෝකේ නැහැ. ඒ වගේම දුෂ්චරිතයේ විපාක මේ ලෝකේ නැහැ. කුමක් නිසාද? මම පුද්ගලයෙක් දැක්කා. කාය දුෂ්චරිතයේ දිලා, වචී දුෂ්චරිතයේ දිලා, මනෝ දුෂ්චරිතයේ දිලා කය බිඳී මරණින් මත්තු මේ සුගතිය ගිහින් ඉන්නවා මම මගේ දිවසින් දැක්කා කියලා ඕන ප්‍රකාශයක් කරනවා. දෙක කර ප්‍රකාශිත හරි. නමුත් මේ ප්‍රකාශයේ පිහිටා මෙයා වැරදි දෘෂ්ටි වලට එන කුමන්ද දෘෂ්ටිය? පාප කර්මයේ විපාක නැහැ කියලා. අන්න බලන්න එතකොට මේ අන්දු මේ කලාමැදිරි එළිය කිය තරම තමන් දැනගන්න ඕන. එහෙමයි ස්වාමීනි. කලාමැදිරි එළිය තරම තමන් දැනගන්න ඕන. කලාමැදිරි එළිය දකින්න කෙනා හිතුවොත් එහෙම අම්මෝ මේක තමයි එළිය කියලා තමන්ට වරදින්නේ නැද්ද? එහෙමයි ස්වාමීනි. එහෙම නෙමෙයි රාත්‍රිය මේ ගත වෙලා යද්දී දහවල උදා වෙද්දී ඉර කියලා හිකුත් පායනවා. බලන්න මේ අඳුරේ ඉන්න මිනිහට තමයි එතකොට මේ කලාමැදිරි එළිය මහ ලොකු එකක් වගේ දැනෙන්නේ. එහෙමයි ස්වාමීනි. දැක්ක නේද? නමුත් දවල් කාලේ ඉර දැකපු කෙනාට කලාමැදිරි එළිය මහ ලොකු එළියක් නෙමෙයි. එහෙමයි. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ලෝකේ පහළ නොවන තාක්කල් මේ තමන්ගේම සමහර වෙලාවට ගුණ සම්පත්තිය වලින් දකින්න තියෙන දේවල් ඔස්සේ තමන් පැටලිලා තමන්ම නොමග යන අවස්ථාව තියෙනවා. එහෙමයි ස්වාමී. ඒතර බුදු කෙනෙක් ගැන ඉතින් නොදන්න තාක්කල් කොච්චර ජීවිතේට හානියක්ද? එහෙමයි ස්වාමීනි. දැන් අපි දැන් මේ යුගයේ ඉතින් බුදු කෙනෙක් ගැන කතා කළත් මේ බුදුරජාණන් වහන්සේ කවුද කියන්නේ කියලා හරියට තේරුම් ගන්න බැරි නම් මොකද වෙන්නේ? ඒ කෙනාගේ ජීවිතවල ඒ කෙනා කොච්චර දේවල් වල පැටලෙනවද? එහෙමයි ස්වාමීනි. බුදුරජාණන් වහන්සේ කියන්නේ මොන වගේ උත්මේද? බුදුරජාණන් වහන්සේ මේ පහළ වෙලා මොනවද දේශනා කරන්නේ කියලා හරියට දන්නේ නැත්නම් මොකද වෙන්නේ? වෙන්නේ මොකද්ද? තම තමන්ගේ පුද්ගලික දේවල් තුල තමනුත් හිර වෙලා අනිත් මනුස්සයත් හිර කර එහෙමයි. ස්වාමීනි මොන තරම් අඳුරක් අතපත ගගා ඉඳමින් තමනුත් අඳුරේම විපත්තියේම වැටෙන මුළු ලෝකයේම එහෙම මාකාර ව්‍යසනයකටපත් වෙන්නේ. එහෙමයි ස්වාමීනි. හරි පුදුමයි ඒක. දැන් මේ තරඟකාරී දිවිල්ල අන්තිමට කොහෙන් කෙලවෙර වේද මන් දන්නේ නැහැ. දැන් ඒකනේ වෙලා තියෙන්නේ දැන් නේ. එහෙමයි ස්වාමීනි. දැන් සාසනික වශයෙන් ගත්තත් මේ දැන් තරඟකාරී රැලි බිහි වෙලා තියෙන්නේ. නැද්ද? ත්‍රික රැල්ලක් පරයා තව රැල්ලක් බිහි වෙනවා. අන්තරේ රැලි අන්තිමට කෙලවර වෙන්නේ කොහෙන්ද? කෙලවර වෙන්නේ කොහෙද? භාග්‍යතුන් වහන්සේගේ අවබෝධය අදාහ ගන්න නැති. ඒ අවබෝධ නිග්‍රහ කරන. එහෙමයි. ධර්මයට නිග්‍රහ කරන විනයට නිග්‍රහ කරන ඕකලා අද වර්තමානයේ හරියන්නේ නැහැ. දැන් මේ නවීන ලෝකේ දියුණු ලෝකේ
දියුණු ලෝකෙට අලුත් දෙයක් කියන්න ඕන. නැද්ද ඒ වගේ මත කොච්චර තියෙනවද? එහෙමයි. ප්‍රශ්නේ තියෙන්නේ මේක ශාසනයේ නාමයෙන් යන එකයි තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. ශාසනයේ නාමයෙන් යන එකයි තියෙන්නේ. අන්තිමට මිනිස්සු මොකද වෙන්නේ? මිනිස්සුන්ට කොනක් පොටක් තේරෙන්නේ නැහැ ඊට පස්සේ. එහෙමයි. ස්වාමීනි තමන්ගේ මතයේම දැඩිව බැස ගන්න ඒටම ඇලුම් කරන මේ කෙලෙස් සහිත ප්‍රජාව නැවුම් අලුත් දෙයක් මේ කෙසේනම් ඒකනේ ඉන්නම් අර බුදුරජාණන් දේශනා කළේ ඒතර ලෝකේ කියන එකට මේ ඇස කන නාසය දිවකය මනසින් බැහැර දෙයක් කවුරුන් කෙසේනම් පණවන්නද? එහෙමයි ස්වාමීනි. නමුත් මේ අද වැඩිපුර ඉන්නේ කවුද? වැඩිපුර ඉන්නේ මේ ලෝකේ කියන විවහාරයට භාගතුන් වහන්සේගේ විවහාරයට පරිබාහිර වූ විවහාරයක් පනවන්න බලාගෙන ඉන්නේ. අඥාන ජනයා හෘද බැඳ ගන්නවා ඒක. එහෙමයි. ආන්නේක වෙන්නේ. දැන් මෙතනත් වෙලා තියෙන්නේ ආන්නේකයි. බලන්න මෙයාගේ පටු දැක්ම දැන් භාගතුන් වහන්සේ විග්‍රහ කරනකම් මේක පුංචි මේ අවබෝධය පිටා මෙයා වැරදුනා මෙයාට වැරදුනා නේද කියලා තේරුම් ගන්න බෑ. එහෙමයි ස්වාමීනි. බලන්න එතනින්ම තේරුම් ගන්න ඕන මේ සම්බුද්ධා ලෝකයේ තියෙන ආශ්චර්යය. එහෙමයි. අම්මෝ කුමද්ද කිව්වේ බවත්නි පාප කර්ම කියලා දෙයක් නැහැ. දුෂ්චරිත විපාක නැහැ කියලා මෙයා ගත් කටනම ගෝ දැකපු දෙයි මොල්ලලා. ඒ විතරක් නෙමෙයි මෙයා කියන්න ගියා කුමද්ද? මම දැක්ක කාය දුෂ්චරිතේ නිරත වෙලා වචී දුෂ්චරිතේ නිරත වෙලා මනෝ දුෂ්චරිතේ නිරත වෙලා ඉඳලා කය විදී මරණින් මතු සුගතිය ගියපු කෙනෙක් මම දැක්කා. එයා සාක්ෂියත් ඉදිරිපත් කරනවා. සාක්ෂියත් ඉදිරිපත් කරනවා. තමන් දැක්කපු දේ. දැන් අද යන පිළිවෙලමනේ ඔක. එහෙමයි ස්වාමීනි. අද මිනිස්සු එහෙමනේ කරන්නේ. තමන් සාක්ෂියකුත් ඉදිරිපත් කළ මිනිසුන්ට කරුණක් කියනවා. එහෙමයි. මිනිස්සු බොහොම ලස්සනට බැලඳ ගන්නවා. ඊට පස්සේ දේශනා කළා කුමද්ද? ඊට පස්සේ කියනවා කියන බවත්නි ඒ නිසා යම් කෙනෙක් සතුන් මරනවද, සොරකම් කරනවද, කාය දුෂ්චරිත නිරත වෙනවද, ඔය විදියට වචී දුෂ්චරිත නිරත වෙනවනම්, මනෝ දුෂ්චරිත නිරත වෙන සියලු දෙනා සුගතිය යනවා කියලා සියලු දෙනාම සුගතිය යනවා කියලා එහෙම දෘෂ්ටිය ප්‍රකාශ කරනවා. එහෙමයි ස්වාමීනි. බලන්න තමන් දැකපු දෙයින්මයි දැන් කියන්නේ. ස්වාක්කාත නොවන භාෂිතයක් ප්‍රකාශ කරනවා. එහෙමයි ස්වාමීනි. ඔන්න කලාමෙද්දී එළිය තියෙන අනුතර. එහෙමයි. දැකපු දෙයක්මයි කියන්නේ. එහෙයි ස්වාමීනි. අන්න එක කියන්නේ පුද්ගලික මතවාද වලට අහු වෙන්න එපා කියලා. පුංචි දැකපු දෙයක් මුල් කරගෙන කියන්න පුළුවන්. අහන මිනිස්සුන්ටත් ඒ නිසා ඒක නිකන් ඇත්ත වගේ දැනෙන්න පුළුවන්. එහෙමයි ස්වාමීනි. ඇත්ත වගේ දැනෙන්න පුළුවන්. නමුත් මේ භාග්‍යතුන් වහන්සේගේ අවබෝධය ඊට වඩා පරිපූර්ණයි. කියනවා ඒ වගේම කියනවා යමෙක් ඔය විදියට දන්නවනම් ඔය විදියට දකිනවනම් ඒක තමයි ඇත්ත. වෙන විදියක දන්නවනම් වෙන විදියක දකිනවනම් ඒක මිත්‍යාවක්. ඔය විදියට තමන් දැකපු තමන් දන්න යමක් ඇද්ද? තමන් දැකපු යමක් ඇද්ද? තේරුම් ගත්ත යමක් ඇද්ද? තමන්ගේ මනස ඒකම ග්‍රහණය වෙනවා කියන. මේ මනසක ස්වභාවය. එහෙමයි ස්වාමීනි. මේක තමයි පුදුම අමාරු දේ ගලව ගන්න. එහෙමයි. සක්කාය දිට්ඨියනේ ගන්න ඔක්කොම සකීයයි කියන අදහසින්නේ. එහෙමයි. මම දැක්කා මට මෙහෙම තිබුණා. මම මෙහෙම තේරුම් ගත්තා. ඒතර ඔහොම හිත ඉන්නකොට මොකද වෙන්නේ? ඒක සත්‍යයක් කියලාම Tamanට දැනනවා මිසක මේක අසත්‍යයක් කියලා හිතෙන්නේ. එහෙමයි. දැනෙන්න මොකද වෙන්නේ? දැනෙන්න තමන් හිතපු දේම තමන්ගේ හිත වැළඳ ගන්නවා. එහෙමයි. තමන් කල්පනා කරන දේම තමන්ගේ හිත වැළඳ ගන්නවා. එහි බැස ගන්නවා ස්වාමී. තමන් හිතන දේම තමන්ගේ හිත බැස ගන්නවා. එහෙමයි ස්වාමී. බැසගත්තට පස්සේ ඒ හිතේ සත්‍යයට ඉඩක් නැහැ. එහෙමයි. අන්න එහෙමයි වෙන්නේ අර. තමන්ම පුද්ගලික යම් අත්දැකීමක් ඇති කරගෙන පුද්ගලික මතයක් තුළ තමන්ගේ හිතම හිතා සතුටු වෙනකොට තමන්ගේ හිතින් ඒක බැහැර කරන්න ලේසි නෑ. සත්‍ය වහලා දාන ලේසි. තමන්ගේ අදහස වහලා දාන කැමති නෑ. එහෙමයි ස්වාමී. නැද්ද එහෙම එකක්? එහෙමයි. තියෙනවා. ඒ දැන් ඒක සමාජගත කරලා ඒ ඔස්සේ තමන් කීර්ති ප්‍රශංසා ලැබලා ඉවරයිනේ. එහෙමයි. සමහර විට තමන් ඒක සමාජගත කරනවා ඊට පස්සේ ඒක ඔස්සේ කීර්ති ප්‍රශංසා ලබනවා ඊට පස්සේ ඒක බොරුයි කියන්න කැමතිත් නෑ ඉදිරිපත් වෙන්නෙත් නෑ සත්‍ය වැහිලගයක් කවන්නේ මේකට හානියක් වෙන්නේ නැත්තම් කියලා තමයි හිතන්නේ. එහෙමයි.
ස්වාමීනි මේ සත්‍ය වනවාද නොවනවාද කියලා මා දන්නේ නැහැ කියලා අභීතව තමන්ගේ අදහස් වලට ඇලෙන්නේ නැතුව නිදහස් මත පළ කරන්න පුළුවන් පුරුෂයෝ සම්බුද්ධ ශාසනය මිස මේ වෙන කවර තැනක නම් මේ ඒකනේ ඉන්න හේතුවද කියලා. එතෙන්ට එන්නේ නැහැ සක්කාය දිට්ඨි ස්වභාවය. එහෙමයි සාමි. මේමයි සත්‍ය අනිත් ඔක්කොම බොරු කියන තැනට එනවා කියලා. එහෙමයි. අන්න ඕකත් එක්කනේ ඊට පස්සේ ශ්‍රමණියෝ අතර වාද විවාද හටගන්නේ. තේරුණා නේද? එහෙමයි. ශ්‍රමණියෝ අතර වාද විවාද හටගන්නේ ඕකත් එක තමයි විශේෂය. ගෘහ ජනතාව අතර වාද විවාද හටගන්නේ කාමයේ නිසා කියන. එහෙමයි ස්වාමීනි. ශ්‍රමණියෝ අතර වාද විවාද හටගන්නේ දෘෂ්ටි නිසා කියන. එහෙමයි. දේශනාවේ තියෙන කාරණා. ඒ දෘෂ්ටි වලටත් එතරම්ම බැඳී යනවා. එහෙයි මේක තියෙන දෘෂ්ටියන්නේ. එහෙයි. තමන් දැකපු පුංචි අත්දැකීම ඒ මත පිහිටා දෘෂ්ටි වලටපත් වෙනවා. එහෙයි. ස්වාමීනි අර පහුගිය වැඩසටහනක අපි පින්වත් ස්වාමීන් වහන්සේ පෙන්වා දුන්නේ දැන් මහරහතන් වහන්සේලා සාරිපුත්තයන් වහන්සේ ප්‍රධාන මහරහතන් වහන්සේලා තුන් නමක් උදෙසා යම් දහම් කාරණාවක් පිළිබඳව අදහස් පහළ වුණාට පස්සේ ඒ වාගේ නිවැරදිතාව භාග්‍යවතුන් වහන්සේගෙන් විමසමු කියලා අන් බලන්න. දැන් රහතන් වහන්සේලා එහෙයි ස්වාමී. කොච්චර විශ්මිතද නේද? එහෙයි. හරිම විශ්මිතයි. මේක මේ සක්කාය දිට්ඨි ස්වභාවයනේ ඕක. එහෙමයි ස්වාමීනි. ඒ කියන්නේ එහෙම හිතෙන්නේ නැහැ. ස්වාමීනි මේ උගුලෙන් ගැලවෙනවා කියන එක. සක්කාය දිට්ඨි ස්වභාවය තමයි ලීචින් ගැලවෙන්න. එහෙමයි ස්වාමීනි. හිතනවද හිතන දේ තුලම ග්‍රහණය වෙනවා. තමන් කදයක් කල්පනා කරනවද කල්පනා කරන දේ තුලම ග්‍රහණය වෙනවා. තමන් පුංචි දෙයක් දකින්නවද දකින්න දේ තුලම ග්‍රහණය වෙනවා. තේරුණානේ ලෝකාවලෝකන සූත්‍රය මට මතක හැටියට හරි බුදුමයි මේ තියෙන්නේ අන්නේ කෙනෙක් භාගතුන් වහන්සේ යම් දෙයක් හිතනවද දකින්නවද තේරුම් ගන්නවද ඒ කිසි දෙයක් කරේ තමන් වහන්සේගේ හිතවත් ග්‍රහණය වෙන්නේ නැහැ කියලා. එහෙමයි ස්වාමී. පුදුම විශ්මිතයිනේ. ස්වාමීනි මොන තරම් උදාාර පරම පූජ්‍ය. එහෙමයි ස්වාමී. සම්බුද්ධත්වයට සාදු කියුත්තේ ඒකයි. එහෙයි ස්වාමීනි. තමන් වහන්සේ දකින දේ, තේරුම් ගන්න දේ, අවබෝධ කරන දේ, ඒ දෙවියන් මරුන් බමුණු ශ්‍රමණ බ්‍රාහ්මණයා සහිත දෙව් මිනිස් ප්‍රජාවන්ට ලෝක කිසි කෙනෙකුට තේරුම් ගන්නත් බෑ. හැබැයි ඒ තේරුම් ගන්න පරම සත්‍යයටවත් තමන් හිත වැළඳ ගන්න නැහැ කියලා. එහෙමයි ස්වාමීනි. බුදුම දෙයක් ඒක. අපිට මොන තරම් පරිපූර්ණ රැකවරණ. අම්මෝ ඒ ශාස්ත්‍රෝත්ය. එහෙමයි ස්වාමී. හරි ආශ්චර්යයි නේද? එහෙමයි ස්වාමී. ඊළඟට ඒ බුදුරජාණන් වහන්සේ ඒක විස්තර කරනවා මේ මොකද්ද මෙයාට උනේ කියලා. කොහොමද කියන්නේ? පින්වත් ආනන්ද යම් ශ්‍රමණේක් හරි බ්‍රාහ්මණේක් හරි අර දුෂ්චරිතයේ දිච්ච කෙනා සුගතියේ ගියපු එක දැකලා පුංචි දිවසක් උපදවගෙන කිව්වොත් එහෙම ඒ හේතු කරගෙන පාප කර්ම නැහැ කියලා දුෂ්චරිත විපාක නැහැ කියලා කිව්වොත් එහෙම ඒ ප්‍රකාශය මං අනුමත කරන්නේ නැහැ. කුමක් නිසාද? පාප කර්ම විපාක තියෙනවා. එහෙමයි ස්වාමී. දුෂ්චරිතයේ විපාක තියෙනවා. ඒක ඒ විදිහටම. ඒකේ විදිහටම තියෙනවා. ඒක කොහේ හරි කොතනදී හරි ඒක ස්පර්ශ කරන්න වෙනවාමයි. ඊළඟට දේශනා කරනවා ඒ වගේ මම් පුද්ගලයෙක් දැක්කා කාය දුෂ්චරිත නිරත වෙලා වචී මනෝ දුෂ්චරිත නිරත වෙලා සුගතියට යනවා මම දැක්කා කියලා කිව්වොත් එimhe ආයෙක හරි. එයා දැකපු එක හරි. එහෙමයි ස්වාමී. එයා දැකපු එක හරි. ඒක විස්තර කරනවා. ඒ දැක්කේ මොකද්ද කියන එක වර්ධව වටහාගත්ත එක විස්තර කරනවා. ඒ වගේම තමයි ආනන්ද එයා ප්‍රකාශයක් කරනවා කුමක්ද? ඒ ප්‍රකාශයේ මේක දැකපු දේ මත පිහිටා ඊළඟට කියාගෙන යනවා කුමක්ද? කාය දුෂ්චරිත හැසිරෙන, වචී දුෂ්චරිත හැසිරෙන, මනෝ දුෂ්චරිත හැසිරෙන සියලු දෙනාම නිරේ යනවා, සුගතිය යනවා කිව්වොත් එimhe ඒක අනුමත කරන්නේත් නැහැ. එහෙමයි ස්වාමීනි. ඒක අනුමත කරන්නේත් නැහැ. ඔය ගියපු ගමන ගියේ විශේෂ හේතුවක් නිසා. හැබැයි ඒක හේතු කරගෙන සියලු දෙනා සුගතිය යනවා කිව්වොත් එimhe ඒකත් වැරදි අදහසක්. ඒක මිත්‍යා දෘෂ්ටියක්. පව් කරන සියලු දෙනා සුගතිය යනවා කියලා. ඒක වැරදි දෘෂ්ටියක්. එහෙමයි ස්වාමීනි. මේක විශේෂ අවස්ථාවක්. එහෙමයි. මේක විශේෂ අවස්ථාවක් කියලා දන්නේ නැහැ. ඒක දකින්නේ කවුද? භාගතුන් වහන්සේ. එහෙමයි ස්වාමීනි. ඒ වගේම දේශනා කරනවා ඒ වගේම ඔහු ඒ මත පිහිටා කිව්වොත් එහෙම කුමක්ද? මේ විදිහට දැක්කොත් තමයි මේ විදිහට දන්නව නම් තමයි හරි විදිහට දන්නේ. වෙන විදිහක දන්නව නම් ඒක මිත්‍යා ඥානයක් කිව්වොත් එහෙම ඒකත් වැරදි. එහෙමයි ස්වාමීනි. මේමයි සත්‍ය අනිත් සියල්ල බොරු කියලා ප්‍රකාශයක් කළොත් එහෙම ඒකත් මම පිළිගන්නේ ඒකත් වැරදි.
අන්න භාගතුන් දේශනා කළා. ඊළඟ ඒක විස්තර කරනවා මේ කතන්දරේට හේතුව මොකක්ද කියලා. ආන්නන්න ඇත්තටම අර පුද්ගලයා කාය වචී මනෝ දුෂ්චරිතය යෙදිච්ච එක නම් හරි. සුගතිය ගියපු එකත් හරි. හැබැයි මේ පුද්ගලයා සුගතිය ගියේ මේ කාය වචී මනෝ දුෂ්චරිතය නිසා නෙමෙයි. එයාගේ පෙර ජීවිතයක තිබිච්ච පිනක් ඉදිරිපත් වුණා. එහෙමයි ස්වාමීනි. එහෙම නැත්නම් මේ අන්තිම කාලේ ඇතිවෙච්ච බලවත් කුසල සම්පත්තියක් ඉදිරිපත් වුණා. ඒ නිසා සුගතිය ගියා. එහෙමයි. එහෙනම් සුගතියට යනවනම් යන්නේ කුසල සම්පත්තියක් පෙරට පැමිණීම නිසා. හරි පුදුමයි. ඒතර කුසල බලවේග වල අපි දැන් කර්මයේ ස්වභාවය අහංකයි හිතලා බලලා අවසන් කරන්න බෑ මේක. එහෙමයි ස්වාමීනි. ඒක ඉදිරිපත් වෙන විදිය ඒක ආයි කියලා අවසන් කරන්න බෑ. දැන් මෙයා දුෂ්චරිතය හැසුණා එහෙනම් මෙයා නිරේ යන්න ඕන. එහෙම ඉන්න බෑ. එහෙමයි. ඒ තමන්ගේ අන්තිම මොහොත සමන්ට කුමක් ඉදිරිපත් වෙයිද කියලා කියන්න බෑ. මතක නැද්ද අර මේක තැනක තිබුණා මේ අපි විමානවත්වයක තිබුණා එක සැඩල් කාන්තාවක් නිරේ යන්න හිටියේ. බුදුරජාණන් වහන්සේ මොහොතෙල්ලා ඒ ස්ථානට වැඩම කළා. භාග්‍යතුන් වහන්සේ දැකලා හිත පැහැදුනාට පස්සේ මෙයා වන්දනා කළා. මෙයා සුගතිය ගියා. එහෙමයි ස්වාමීනි. දැන් බලන්න මේ කියන සමාධියකින් මේක බලන් හිටියනම් ඒත් තියෙන වැරදි දෘෂ්ටි වලටනේ. එහෙමයි. මේ සඩුල් කාන්තාව දුෂ්චරිතය හැසිරී හිටිය මේ දැන් සුගතිය ඉන්නවා කිය. හැබැයි සුගතිය යන හේතු බුදුරජාණන් වහන්සේ විතරයි දන්නේ. කොහොමද හේතුව? අන්තිම මොහොතේ භාග්‍යතුන් වහන්සේ ගැන සිත් පහන් කරගත්තා. හැබැයි මේ භාග්‍ය හැම කෙනාටම උදා වෙන්නේ නැහැ. එහෙමයි සමහරට ඒකත් එක තමයි සමහර මිනිස්සු කියන්නේ අපි වයසට ගියාම සිල් සමාදන් වෙන්නම් බණ අහන්නම් කියලා කියන්නේ. හිතන් ඉන්නේ වයසට ගියාම ඔක්කොම කරගන්න පුළුවන් කියලා. එහෙමයි ස්වාමීනි. එයාගේ හිත එයාට පෙරලගෙන පුළුවන් කියලා තමයි එයා හිතාගෙන ඉන්නේ. ඊම හැම කෙනාටම බෑ. එහෙමයි ස්වාමීනි. හැම කෙනාටම පුළුවන් වෙන්නේ. ඒක කලාතුරකින් පින්වන්ත කෙනෙකුටම සිදුවෙන අවස්ථාවක්. ඒකට එයා බොහෝ කලක් කුසල සම්පත් වල නිරත වෙලා පෙර ජීවිතයක නිරත වෙලා ඉඳලා තියෙනවා. ස්වාමීනි මේ ජව සම්පන්න ශක්ති සම්පන්න තරුණ කාලයේම ළමා කාලේ ඉඳලා හෝ අර කාමයන්ට තියෙන දැඩි කැමැත්ත තුනී කරගන්න උත්සාහයක් හරි අරගෙන ඉන්න බලන්න තියෙන අවස්ථාව. අපි මේක වයසටම ගිහිල්ලා කරනවා කියලා සෑහීමකටපත් වෙනවා. ඒකනේ ඔය දැන් සමහරද මේ වගේ දේවල් වැරදි විදියට සමාජගත වෙලා ඒ ඔස්සේ වැටිච්ච මිනිස්සුත් ඉන්නවා. එහෙමයි ස්වාමීනි. එහෙන් ප්‍රමාද වෙන කට්ටිය. සමහර මිනිස්සු ඇත්තටම මෝඩකම නිසා ප්‍රමාද වෙන කට්ටියත් ඉන්නවා. එහෙමයි. ඔය දෙගොල්ලෝ තමයි ඉන්නේ. එහෙයි. තේරුණා නේද? එහෙමයි ස්වාමීනි. සමහර ඇත්තටම සමහර කට්ටියට උමනාවක් තියෙන ඒගොල්ලන්ට අර පිනේ තියෙන අඩුකමත් එක්ක මේගොල්ලන්ට මේ තරංකාරී ලෝකේ ඇත්තටම සෑහෙන මහන්සි වෙන වෙලා තියෙනවා. ඒතර ඒකත් එක්ක සමහර විට ඒගොල්ලන්ට බහුල වශයෙන් නිරත වෙන්න ඇත්තම අවස්ථාවක් නැහැ. මොනවා කිව්වත් පාප කර්මෙන් ඉතින් තමන් ගෙනියන උන්ට ගෙනියන. ස්වාමීනි දැන් උපෝසතයේ පිණිස ගෙදරින් නික්මෙන්න දවසක් දෙයක් ගෙදරින් වෙන් වෙලා ඉන්න හරි අපි අවස්ථාවක් ඒවට දැම්මම පුරුදු වුණොත් ඉන්නේ එහෙම. මිසක් ස්වාමීනි අපිට වයසට ගිහිල්ලා ඒවට පුරුදු වෙන්න අපේ හිත හයිය හිටීවි දේවා හොඳින් පිළිගන්නීවිද දහම් කරුණු කියන්න බෑ. එහෙමයි ස්වාමීනි. තමන් කල්පනා කරන්න බෑ ඒක. එහෙයි. ඒ තමන් කල්පනා කළා තමන් අප්‍රමාදී වෙන තමන් දක්ෂ වෙනවා. ආය මේ ලෝකේ කාටවත් ඒ වෙනුවෙන් තමන්ට දොස් කියන්න බෑ. එහෙමයි ස්වාමීනි. තමන්ගේ ගමන තමන් හදා ගන්න ඕන. අනිත් බාහිර ලෝකේ හැම දෙයක්ම කරන්න ඕන. තමන්ගේ ගමන තමන් හදා ගනිමින් තමන්ගේ හිත තමන් দমনය කරගනිමින් තමන්ගේ පින කුසලයේ තමන් දියුණු කරගනිමින් තමයි අනිත් දේවල් හැම දෙයක්ම තමන් කරගන්න ඕන. ඒක තමන් තමයි දන්නේ එතකොට. එහෙමයි ස්වාමීනි. ඒක බාහිර ලෝකයේ කෙනෙකුට තීරණය කරන්න දෙන්න බෑ. ඒක තමන්ගේ ජීවිතය සම්බන්ධව. මේක සුගති ගමන මාර්ගය සම්බන්ධයෙන් බාහිර කෙනෙකුට තීරණය කරන්න දෙන්න බෑ. මොකද ඒක එහෙම කරනවා නම් ඒක තමන්ගේ මෝඩකම. එහෙමයි ස්වාමීනි. තමන්ගේ නිවන් මඟ බාහිර කෙනෙකුට තීරණය කරන්න දෙනව නම් ඒක තමන්ගේ මෝඩකම. එහෙම එකක් භාග්‍යතුන් වහන්සේ දේශනා කළනේ. එහෙමයි. ආන්න ඒකයි. මෙතනදී බුදුරජාණන් දේශනා කළා විස්තර කළා. එතකොට ඒ කෙනාගේ සැප විඳීමට හේතු වෙන පුණ්‍ය කර්මය ඇත්තටම කරලා තියෙන්නේ ඒක අන්තිම කාලේ. ඒක හැබැයි විතර මේ කියන දිවස්ලාභියාට පෙන්눔 වෙලා නැහැ ඒක.
තමට යාර පුංචි දවසක් නේ තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. සමහරට ඒ දිවසින් සමහරට තමන් පොඩ්ඩක් බැලුවා එච්චර ජීවිත කාලයේම චෙක් කර කර ඉන්නේ නෑනේ. ඒකනේ බුදුවරුනේ මේ ලෝකෙට යම් ප්‍රකාශයක් කරනකොට ඒ සෑම දෙයක්ම පරිපූර්ණ වශයෙන්ම විනිවිද දැකලා දෙව් මිනිස් ලෝකයට ප්‍රකාශය කරන්නේ. ඒ නිසා මේ ප්‍රකාශ වලට දැන් මේ ශ්‍රමණයා බ්‍රාහ්මණයා සමාධියක් උපදව ගත්තත් දිවසක් උපදව ගත්තත් ඒ කියන මේ ප්‍රකාශ වලට දෙවියන්ට මරුන්ට බමුන්ට ශ්‍රමණයන්ට බ්‍රාහ්මණයන්ට මේ චෝදන අභියෝග කරන්න පුළුවන්. එහෙමයි ස්වාමීනි. හැබැයි බුදුවරු දේශනා කරන වචන වලට අභියෝග කරන්න බෑ. ඇයි? විශිෂ්ට ඥානෙම ප්‍රාතිහාර සහිතවම හේතු සහිතවම විස්තර වශයෙන් හොයලා තමයි පරිපූර්ණ අවබෝධයක් ඇති කරගෙන තමයි ප්‍රකාශය ලෝකෙට දේශනා කරන්නේ. එහෙමයි ස්වාමීනි. ආවට ගියාට වචන දේශනා කරන්නේ. ඒ කුමක් නිසාද? Tamanට අවඥා කරයි කියලාද? නෑ, දෙව් මිනිස් ලෝකයට අනුකම්පාවයි. එහෙමයි ස්වාමීනි. කුමක් නිසාද? තමන් පිට කරන වචනින් පවා දෙව් මිනිස් ලෝකයා වැරදි දෘෂ්ටි වලට යන එක වළක්වන්න. එහෙමයි. තේරුණා නේද? එහෙයි ස්වාමීනි. හරි ආශ්චර්යයි ඒක. ආවට ගියාට දේශනා කරන්නේ නැහැ. ඒකයි භාගතුන දේශනා කරනෝනේ අර මේ දැන් ඒක මම හිතන්නේ අබේරාජ කුමාර සූත්‍රේ තථාගතයන් සමහර වචන කතා කරන්නේ නැහැ කියනවනේ. අසත්‍ය නම් කතා කරන්නේ නැහැ කියනවා. එහෙමයි. වෙච්ච නැති දෙයක් නම් කතා කරන්නේ නැහැ කියනවා. මිනිස්සු කොච්චර කැමති නම් කතා කරන්නේ නැහැ කියන එක. එහෙමයි ස්වාමීනි. සත්‍ය වුණත් සිදු වෙච්ච දෙයක් වුණත් ඒක බලලා තමයි කියන කතා කරන්නේ. එහෙමයි. බලලා කතා කරනවා කියලා කියන්නේ. එහෙමයි. ස්වාමීනි, අපගේ ශාස්ත්‍රඥ වහන්සේ මෙතරම් පාරිශුද්ධ නුවණින් මහා කරුණාවෙන්ම දහම් දෙසුවා කියන සත්‍යය තියෙනකොට අපි ශ්‍රාවකයන් විදිහට අපි කතා බහ කරන දේ පිළිබඳව ධර්මානුකූලද මේ ඇත්තද කියලා පූර්ව විචාරයේ පුරුදු කරගන්න. විශාල ඇත්තට විශාල යා තේරුම් ගැනීමක් කරන්න මහන්සි ගන්න ඕන. එහෙමයි ස්වාමීනි. යම් යම් ප්‍රමාණයට කෙලෙස් සහගත කෙනෙකුට 100%ක්ම සත්‍යෙට එන්න බැරි වෙන්න පුළුවන්. එහෙමයි ස්වාමීනි. නමුත් එයා පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනේ. ගුණයක් විදිහට ඒක පුරුදු කරගන්න. පුරුදු කරගත්තොත් එයා කල්පනා කර කර මහන්සි අරගෙන. එහෙමයි ස්වාමීනි. එයාට බොහෝ යහපතක් අහංගින මිනිස්සුන්ට බොහෝ යහපතක්. එහෙයි ස්වාමීනි. ඇත්තටම අහංගින මිනිස්සු ඉතින් මුලාවකනේ ඇත්තටම වැටෙන්නේ. එහෙමයි. ආන් ඒකයි. ඊළඟට කියනවා ඒ වගේම දුක් විඳීමට හේතු වෙන පාප කර්මයක් ඔහු කලේ පස්සේ කරලා තියෙන්නේ කියනවා. මරණාසන්න කාලේ ඔහු කරලා තියෙන්නේ කියනවා මේ සැප විඳීමට හේතු වෙන මේ පුණ්‍ය කර්මය ඔහු පස්සේ කරලා තියෙන්නේ. එහෙම නැත්නම් මරණාසන්න කාලේ කරපේක. ඒක අර ශ්‍රමණයට බ්‍රාහ්මණයට පෙන්වුම් කළේ නැහැ කියනවා. දැක්කේ නැහැ කියන දිවසට. එහෙමයි ස්වාමීනි. ඒ නිසා ඔහු කය බිඳී මරණින් මතු දෙවියන් අතරට ගියා කියනවා. බුදුරජාණන් දේශනා කරන හැබැයි ඔහු යම් කාලෙක කාය දුස්චරිත හැසිරුණා නම්, වචී දුස්චරිත හැසිරුණා නම්, මනෝ දුස්චරිත හැසිරුණා නම් ඒකේ පව එක්ක මේ ජීවිතේ එක්ක පරලොව සංසාරේ කොහේදී හරි දවසක දුක නම් ස්පර්ශ කරනවා. ඒකට සැපක් හම්බෙන්නේ නැහැ කියනවා. එහෙමයි ස්වාමීනි. ඒකට දුකක් ස්පර්ශ කරනවා කියන කොහේ හරි කොතනද හරි තැනකදී. ඔන්න ඔය විදිහට ආනන්ද සමහර අකුසල් තියෙනවා කියන කුසලින් වහ ගන්නවා කියන. දැක්ක නේද? එහෙමයි. සමහර අකුසල් තියෙන කුමකින්ද වහගන්නේ? කුසලින් වහ ගන්න ඉදිරිපත් වෙන කුසලයක් කොහේ හරි තිබිච්ච එක. එහෙමයි. පුදුමයි ඒක. ඉතින් මේ තිරුවම් විශ්ේ කුසල් ආන් ඒ වගේ. දැන් ඒක බලන්න අර නිරේ යන්න හිටපු සැඩවුල් කාන්තාව ශාස්ත්‍රුන් වහන්සේ දැකලා හිත පහදවා ගැනීම සුගතියට ගියා. එහෙමයි ස්වාමීනි. දැකනේ මේ පව වහගත්තටක් ගාලා පිනක් විසි. ස්වාමීනි, මේ තුනුරුවනේ තියෙන ආනුභාවය. ආනුභාවය. එහෙමයි ස්වාමීනි. ඒකනේ සරණ 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 කියන වචනේ හැම තිස්සෙම අපි තිරුවන්ට පාවිච්චි කරන්නේ. පිහිට 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 කියලා. එහෙමයි. රැකවරණේ රැකවරණේ කියන වචනේ තේරුම් කරවන්නේ. එහෙමයි. ආන් ඒකයි. ඊළඟ පුද්ගලයා ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කළා. දැන් මේ කවුද? තුන්වෙනි පුද්ගලයා. තුන්වෙනි පුද්ගලයා ගැන අපි කවුද කිව්වේ? සුචරිතයේ යෙදිලා කෙනෙක් සුචරිතයේ යෙදිලා සුගති යන කෙනා ගැන. ඒතර සුචරිතයේ යෙදිලා සුගති යන කෙනා ගැනත් මේ අපරිපූර්ණ අවබෝධයක් තියෙන කෙනෙක් දැකලා ඒත් වැරදි දෘෂ්ටි පනවන්න පුළුවන්. කොහොමද ඉන්නේ? බුදුරජාණන් දේශනා කරන ඕන දැන් ඔන්න සුචරිතයේ යෙදිලා සුගතිය ගිහපු කෙනෙක් ඉන්නවා. එහෙමයි ස්වාමීනි. ඔන්න යම් ශ්‍රමණේක හරි බ්‍රාහ්මණේක හරි කෙලස් තවන වීරියෙන් බලවත් වීරියෙන් යුක්ත වෙලා
බොහෝ මහන්සි වෙලා එයා හිත දමනය කරගෙන චිත්ත සමාධියක් ඇති කරගෙන මොකද වෙන්නේ? එයා මිනිස් ඇස ඉක්මවා ගිය දිවසක් උපදවා ගන්නවා. උපදවගෙන වාසය කරද්දී මින් අර පුද්ගලයා කොහොම හරි දකින්න. කවුද? කාය සුචරිතයේ යෙදිලා, වචී සුචරිතයේ යෙදිලා, මනෝ සුචරිතයේ යෙදිලා සුගතිය ගියපු කෙනා දකින්න. එහෙමයි ස්වාමීනි. දැකලා මොකද වෙන්නේ? මන අත්දැකීමක් උපදවගත්තු කෙනා ඒකින් පවා දෘෂ්ටිගත වෙනවා ඊට පස්සේ. එහෙමයි ස්වාමීනි. තමයි හරි දේ දැනගෙන දෘෂ්ටිගත වෙනවා. හරි පුදුමයි නේද? ස්වාමීනි දැන් කෙලස් තවන්න ඕන කියන ව්‍යායාමයෙන් පටන් අරගෙන අන්තිමට තමන්ගේ දෘෂ්ටිය බලන්න ඉතින් මේ බුදු කෙනෙක්ගේ අවබෝධ ගැන ශ්‍රද්ධාව නැතිකමේ තියෙන ප්‍රශ්නේ. එහෙමයි ස්වාමීනි. දැන් බලන්න මේ සමාධිය තියෙන කෙනාට උනත් බුදු කෙනෙක් හම්බෙලා භාග්‍යතුන් වහන්සේගේ අවබෝධ ගැන පැහැදුනා නම් මොකද වෙන්නේ? නිරවුල් වෙලා නේද? ඔව් මගේ අවබෝධය බොහොම අල්පයිනේ. එහෙමයි. භාග්‍යතුන් වහන්සේනේ සියල්ල දන්නේ සියල්ල දකින කෙනා ශ්‍රද්ධාව ඇති වුණොත් එහෙම මොකද වෙන්නේ? තමන්ගේ දෘෂ්ටි ගැලවිලා යනවා එතන. එහෙමයි ස්වාමීනි. කොතන ඉදිරියේදී එහෙනම් තමන්ගේ දෘෂ්ටි ගැලවුණේ? සරණ ඉදිරියේදී. එහෙමයි. සරණ ඉදිරියේදී. එන සමාධියක් උපදව ගත්තත් තමන්ට රැකවරණයක් ලබන එක ලේසි නෑ. ශ්‍රද්ධාව නැත්තම්. ඒකයි කියන්නේ මොන පින බලවත් කරගත්තත් ශ්‍රද්ධාව නැත්තම් රැකවරණයක් නෑ. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ලෝකේ පහළ නොවුණා නම් තුන් ලෝකෙම බොහොම අනාථ අසරණ අනිවාර්යයෙන් මොන දේ බලවත් උනත් නැහැ. භාග්‍යතුන් වහන්සේගේ අවබෝධ ගැන ඔහුට ශ්‍රද්ධාවක් ඉපදිලා නැත්නම්. එහෙමයි ස්වාමීනි. ඔය දෘෂ්ටි වලටමයි යන්නේ අන්තිමට කැරකිලා. එහෙයි. දැන් මෙයා හරි දේ දකිනවා. හරි දේනොත් දෘෂ්ටි හදා ගන්න. මොකද්ද මෙයා කියන්නේ අන්තිමට? සමාධියෙන් අර පුද්ගලයා දැකලා කියනවා බවත්නි පුණ්‍ය කර්ම කියලා දෙයක් තියෙනවාමයි. පුණ්‍ය කර්ම කියලා දෙයක් තියෙනවාමයි. යහපත් දේවල් වල ප්‍රතිඵල තියෙනවාමයි. මම දැක්කා පුද්ගලයෙක් කුමක්ද? සතුම් මැරීමෙන් වැළකීලා, සොරකමින් වැළකීලා, වැරදි කාමසේනින් වැළකීලා, ඒ වගේම බොරුවෙන්, කේලමෙන්, හිස් වචනෙන්, පරුස වචනෙන් වැළකීලා මේ අනුන්ගේ වගේ මනෝසුචරිතයෙන් යුක්ත වෙලා දෙවියන් අතට ගියපු කෙනෙක් මම දැක්කා කියලා දැන් මෙයා කියාගෙන යනවා කියලා. එහෙමයි. ඒ ප්‍රකාශ දෙක නම් හරි කියමුකෝ එතකොට. ඊළඟට කියනවා කොහොමද? එයා දෘෂ්ටියකට එනවා කියනවා කාය සුචරිතේ, වචී සුචරිතේ, මනෝ සුචරිතේ දෙන සියලු දෙනාම සුගති යනවා කියලා. මේ විදියට දැක්කොත් තමයි මේ විදියට දැනගත්තොත් තමයි නියම ඥානෙ. වෙන විදියකට දැනගත්තොත් වැරදි ඥානයක්. ওই විදිහ තමන් දැනගත්තු, තමන් දැකගත්තු පුංචි අත්දැකීමේ පිහිටලා තමන් මේක හිත හිතා සතුටු වෙද්දි මොකද වෙන්නේ? එහෙමයි. ඒ තුලම හිත ග්‍රහණය වෙලා මේමයි සත්‍ය අනිත් ඔක්කොම බොරු කියන තැනට එනවා කියලා. ඒතර මධ්‍යස්ත වෙන්න බෑ යාට. එහෙමයි. අන්නේ කියන්න තමයි කියන්නේ සත්‍යයට එන්න බෑ කියලා කියන්නේ. තමන් කල්පනා කරපු, තමන් අත්දැකපු පුංචි දෙයකට තමන්ගේ හිත ග්‍රහණය වෙනවා. ඊට පස්සේ වාද විවාද විතරයි. එහෙමයි ස්වාමීනි. වාද විවාද විතරයි ඊට පස්සේ. දැක්ක නේද? වාද විවාද විතරයි. හරි විශ්මිතයි. ඒතර බලන්න බුදුරජාණන් වහන්සේ ඊළඟට දැන් මේක හරි ලස්සනට විස්තර කරනවා. දැන් අපි බලමු දැන් ওই ප්‍රකාශය අහලා කෙනෙක් මෙහෙම හිතුවොත් හරි අරයා කිව්වා මේ සුචරිතේ විපාක තියෙනවා. සුචරිතේ හැසිරෙන සියලු දෙනාම සුගති යනවා කියලා ඔන්න අපි හිතමුකෝ. දැන් ඒ මතේ අහලා කෙනෙක් ඔන්න සුචරිතේ හැසිරෙනවා. සුචරිතේ හැසිරෙලා ඉවරලා කාලයක් ඉඳලා ඊට දුෂ්චරිතේ හැසිරෙනවා. එහෙමයි ස්වාමීනි. ඊට පස්සේ අහනවා ඇයි දැන් ඔයා සුචරිතේ හැසිරෙන්නේ නැද්ද? නෑ දැන් මම සුචරිතේ හැසිරෙලා ඉවරයි. දැන් මං ඉතින් කොහොම සුගතිය යනවනේ. ඉතින් මං දුෂ්චරිතේ හැසිරෙන්න ප්‍රශ්නයක් නෑ කියලා කිව්වොත් එහෙනම් මොකද වෙන්නේ? එහෙමයි ස්වාමීනි. දැන් මේ වගේ බණක් අහව කෙනෙකුට කියන්න බැරිද? පුළුවන්. ආන්නක සුචරිතේ හැසිරෙන සියලු දෙනා සුගතිය යනවා, අනිවාර්යෙන් සුගතිය යනවා. මේමයි සත්‍ය අනිත් ඔක්කොම බොරු කිව්වොත් එහෙම ඔක තමයි වෙන්නේ ඊට පස්සේ. ඒක අහන්න කෙනෙක් සමහර කාලයක් සුචරිතේ හැසිරලා ඊළඟට දුෂ්චරිතේ හැසිරේ. ඇයි කියලා හුක්කේ. හරි දෙම සුචරිතේ හැසිරලා ඉවරයි. දැන් මං අනිවාර්ය සුගතිය යනවා. එහෙමයි. වෙරිද? එහෙමයි. පුළුවන්. අන්න බුදුරජාණන් වහන්සේ මේක හරි ලස්සනට නිරවුල් කරනවා. කොහොමද? ආනන්ද ඉතින් යන් ශ්‍රමණේක හරි බ්‍රාහ්මණේක හරි මෙහෙම කිව්වොත් එහෙම කොහොමද? පුණ්‍ය කර්මව තියෙනවාමයි සුචරිත විපාක තියෙනවා කිව්වොත් මේක හරි. සුචරිත විපාක තියෙනවා අනිවාර්යයෙන්.
එහෙමයි. කවදා හරි කොහෙදී හරි. ඒක මං අනුමත කරනවා. ඒ වගේම ඔහු මෙහෙම කිව්වා. මොකද්ද? මං පුද්ගලයෙක් දැක්කා. ඔහු කාය සුචරිතයේ හැසිරුණා. වචී සුචරිතයේ හැසිරුණා. මනෝ සුචරිතයේ හැසිරුණා. ඔහු කය බෙදී මරණින් මහ දෙවියන් අතර ගියා මම දැක්කා. ආයකත් හරි දැකපු කතාව හරි. ඒකත් මම පිළිගන්නවා. හැබැයි ඒ මත පිහිටා ඔහු මෙහෙම කිව්වා නම් මොකද්ද? සුචරිතයේ හැසිරෙන සියලු දෙනා සුගතිය යනවා කිව්වොත් මම ඒක අනුමත කරන්නේ නැහැ. එහෙමයි සාමි. ඇයි බුදුනෙතින් දැකලා තියෙනවා. සුචරිතයේ හැසිරුණාට පෙර ජීවිතයක පවක් ක්‍රියාත්මක වෙලා අර පින වහගෙන දුගතිය කිව්ව අවස්ථා දැකලා තියෙනවා. එහෙමයි සාමීනි. ඒක තමයි සක්කාය දිට්ඨිය අනතුර. එහෙමයි. ඒ වගේම සමහරවිට අන්තිම කාලේ වරද්දගෙන අන්තිම කාලේ වැරදි මේ කාය දුස්චරිතය හැසිරලා දුගතිය ගිහපුවයත් බුදුනෙතින් දැකලා තියෙනවා. එහෙමයි. දැක්ක නේද? දැන් දේවදත්ත බලන්න සුචරිතයේ හැසිරුණානේ. සමාධි බලයකුත් ඉපදුවනේ. එහෙමයි. නමුත් එයා සුගතිය ගියාද? නැහැ. එයි අන්තිම කාලේ ආනන්තරී පාප කර්ම කරගත්තා. එහෙමයි. දැක්කනේ අර සුචරිතය ඔක්කොම වහගත්තා. එහෙමයි. ස්වාමීනි එතකොට සුචරිතයේ හැසිරෙන වෙනවා කියන එකම රැකවරණයට ප්‍රමාණවත් වෙන්නේ මදි. එහෙමයි ස්වාමී. සුචරිතයේ හැසිරීම ඒක නිසා රැකවරණයට සරණ. රැකවරණය වන්නේ සරණ. එහෙමයි ස්වාමීනි. ඒක නේකට සරණ කියන වචනේ තියෙන්නේ. එහෙයි. ත්‍රිවිධ සුචරිතේම සරණයි කියන්න බෑ. එහෙමයි. ත්‍රිවිධ සුචරිතේ සපෝට් කරනවා නිවන් මාර්ගට. හැබැයි නිවන් මාර්ගට සපෝට් කරන්නේ කාගේද? මොනවා කියනකටද? සරණ පිහිටපු කෙනාට. එහෙමයි. ස්වාමීනි සුචරිතයේ හැසිරෙනවා කියන එකයි සරණ පිහිටනවා කියන එකයි දෙක. දැන් අපි සාමාන්‍ය කියන කාය සුචරිතේ, වචී සුචරිතේ, මනෝ සුචරිතේ. එහෙමයි. ඒ බුදුරවරු නැති කාලවල සුචරිතයේ හැසිරලා තියෙනවා. ස්වාමීනි දැන් මේ ආත්මය අපි සම්පූර්ණයෙන්ම සුචරිතේ හැසිරීලා නමුත් කලින් කරපු පවක් ඉස්මතු වෙලා යන්න පුළුවන් සුදුගති. එහෙමයි ස්වාමීනි. දුගති යන්න පුළුවන්. ඒ සක්කාය දිට්ඨිය ස්වභාවය. එහෙමයි. හැබැයි සරණි පිහිටපු කෙනාට කලින් ආපු මොන යම් පවක් හේතු කරගෙන යදුගති යන්නේ. එහෙමයි. ස්වාමීනි කර්මයේ විපාක මෙවැනි ගතිකයක් පෙන්눔 කරනකොට සරණ නිසා ඒකාන්තයෙන් සුගතිය ලැබෙනවා, රැකවරණය ලැබෙනවා කියන ආශ්චර්ය පුදුම දෙයක්නේ. එහෙමයි ස්වාමී. හැබැයි සරණිත් සෝතාපන්න වුණොත් තමයි ඒකාන්තයෙන් නිරේ නිදහස් කියලා ප්‍රකාශ කරන්න පුළුවන්. එහෙමයි ස්වාමීනි. දැක්ක නේද? එහෙමයි. ඒ සරණේ පිහිටත් ඔහුට කළ යුතු ලොකු දෙයක් තියෙනවා. කොහොමද? ඒකයි වාග්තුනා දේශනා කරේ අර ගින්නට මැදිහත් වෙච්ච කෙනෙක්. ගින්න නිවන නෙමෙයි මහන්සි ගන්න ඕන කියලා. එහෙමයි. සක්කාය දිට්ඨිය බිඳ ගන්න කියලා. ඒ සක්කාය දිට්ඨිය මොන පුණ්‍ය බලයක් තිබුණා සක්කාය දිට්ඨියේ ස්වභාවය තමයි දුගතියට ගෙනියන්න පුළුවන්. එහෙමයි. සක්කාය දිට්ඨිය බිඳුනොත් මොකද වෙන්නේ? නාන්න දුගති ගමන ඉවරයි. එහෙමයි. එහෙමයි තියෙන්නේ. ස්වාමීනි එතකොට අපි සසරේ කොහේ හරි ඉඳලා මේ මනුස්ස ආත්මයට ආවට පස්සේ මෙවැනි විපතකුත් උරුම කරගෙන නම් එන්නේ අපි දුවගෙන ඇවිල්ලා ඉක්මනට සරණ පිහිටන තමයි මහන්සි ගන්නවා. එහෙමයි ස්වාමීනි. සරණ පිහිටමින් එයා යෝනිසෝ මනසිකාරයේ යෙදී සක්කාය දිට්ඨිය බිඳදමන තමයි ලොකු මහන්සියක් ගන්නවා. එහෙමයි. අඩු ගන්න මේ ජීවිතේ ඒ යෝනිසෝ මනසිකාරයේවත් ඔහු විශාල උත්සාහයක් නිරත වෙලා යෙදෙන්න මහන්සි ගන්නවා. ඒ කියන්නේ අපේ දහම් කඩපත පුරාවටම කතා කළේ මං හිතන්නේ 214ම වැඩසටහන් 214ම හැමදාම කියපු කතාව මොකද්ද? යෝනිසෝ මනසිකාරය. එහෙමයි ස්වාමීනි. යෝනිසෝ මනසිකාරය කියන වචනේ පාවිච්චි කරා. එහෙයි. ඒ තරම් අති ප්‍රබල ගුණයක් තමයි ඖෂධයක් තමයි යෝනිසෝ මනසිකාරය කියන්නේ. ඊළඟ දේශනා කළ බුදුරජාණන් වහන්සේ කුමක්ද? එයා ප්‍රකාශයක් කරනවා නම් එතකොට සුචරිතයේ හැසිරෙන සියලු දෙනාම සුගතිය යනවා කියලා මම ඒක අනුමත කරන්නේ නෑ. ඇයි සුචරිතයේ හැසිරෙන සමහර කට්ටිය පෙර ජීවිතයේ කරපු බලවත් අකුසල කර්මයක් නිසා තමන්ගේ ජීවිතයේ අන්තිම කාලේ කරගත්තු බලවත් මිත්‍යා දෘෂ්ටික සමාදම් වීම හේතු කරගෙන ඒ ගමන වෙනස් කරලා සමහර දුගතිය යන්න පුළුවන්. එහෙමයි. ඊළඟට දේශනා කරන බුදුරජාණන් වහන්සේ ඒ වගේම ඔහු මෙහෙම ප්‍රකාශයක් කළා මේ විදියට දන්නවනම් මේ විදියට දකිනවනම් ඒක තමයි නියම ඥානය. වෙන විදියක දන්නවනම් වෙන විදියක දකිනවා ඒක වැරදි ඥානයක් කිව්වොත් මේ ප්‍රකාශ පිළිගන්නේ නැහැ. මේමයි සත්‍ය අනිත් ඔක්කොම බොරු කියනවනම් ඒ ප්‍රකාශي මම පිළිගන්නේ නැහැ. ඒ සියල්ල වැරදි වෙන්න පුළුවන්.
භාග්‍යතුන් දේශනා කළා ඒක විස්තර කළා ආනන්ද මේ පුද්ගලයෙක් කාය සුචරිතේ හැසිරিলা වචී සුචරිතේ හැසිරিলা මනෝ සුචරිතේ හැසිරিলা සුගතිය නම් ගියා තමයි. හැබැයි ඔහු ඒ සැප විඳීමට හේතු වෙන පුණ්‍ය කර්ම කරලා තියෙන්නේ කලින්මයි. එහෙම විපර්යාසයක් දකින්න භාග්‍යතුන් වහන්සේ වෙන කවුරුවත් දකින්නේ. එහෙමයි ස්වාමීනි. ඒක තමයි මෙතන ආශ්චර්යද. එහෙමයි. තේරුණා නේද? වෙන කෙනෙකුට ඒක ගෝචර වෙන්නේ. ඒක බුදු කෙනෙකුටම ගෝචර වෙන දෙයක්. එහෙමයි ස්වාමීනි. පුදුම අසිරිමත් දෙයක් ඒක. කියන්නේ පෙර ජීවිතයක කුසල කර්මයක් නිසා මේ ජීවිතේ සුගතිය ගියා කියන ප්‍රකාශය මේ දෙව් මිනිස් ලෝකයට පෙර නොඇසු විරු දහමක්. ආශ්චර්ය දහමක්. එහෙමයි. ප්‍රාතිහාර්ය සහිත දහමක්. එහෙමයි. හරි පුදුමයි. භාග්‍යතුන් වහන්සේ දේශනා කරන තුරුම ඒවා සැඟවී තියෙනවා. එහෙමයි ස්වාමීනි. ඒ වගේම සමහර ජීවිත කාලේ තමන් මේ ජීවිතේ කොච්චර පින්කම් කර කර හිටියත් සමහරලාට අන්තිම මොහොතේ කරන බලවත් පිනකින් තමයි සුගතිය ගිහින් තියෙන්නේ. තමයි අනික් කට්ටිය හිතන් ඉනවා අර කර පින්කම් ටිකෙන් වෙන තියන්නේ නැති කියලා. නමුත් අන්තිමට බලනකොට එයා ගිහින් තියෙන කොහොමද? අන්තිම මොහොතේ කර බලවත් පින ඉදිරිපත් වෙලා තමයි එයා සුගතිය ගිහින් තියෙන්නේ. එහෙමයි. මේක මේ ලෝකෙ වෙන කෙනෙකුට පෙපෙන්නේ. ඒ ඇස නැහැ. ඒ ඇස නැහැ. අන්ධයි. එහෙමයි ස්වාමීනි. ඒ අන්ධ ප්‍රජාව අතර ශාස්ත්‍රුන් වහන්සේ තමයි නියම ඇස උපදවගන්නේ. සම්බුදු ඇස. එහෙමයි ස්වාමීනි. ඒ කියන්නේ බලන්න එකෙන් පේන්නේ කොහොමද? කුසලයක් යටපත් කරගෙන කුසල් ඉදිරිපත් වෙනවා. එහෙමයි. කුසල් යටපත් කරගෙන කුසල් ඉදිරිපත් වෙනවා. මෙහිමත් විශ්මිත දෙයක් නේද? එහෙමයි ස්වාමීනි. බලන්නේ භාග්‍යතුන් වහන්සේගේ අවබෝධය ඊළඟ දේශනා කරනවා. ඒ නිසා නමුත් ඔහු කාය වචී මනෝ සුචරිතයේ හැසිරුණා නම් ඒක කවදා හරි දවසක ඉදිරිපත් වෙනවා කියන සැප පිණිසමයි කියන ඉදිරිපත් වෙන්නේ. එහෙමයි ස්වාමීනි. ඕන තුන්වෙනි පුද්ගලයා. හතරවෙනි පුද්ගලයා ගැනත් අපිට විග්‍රහ කරන වෙලාව තියෙනවා. ඊළඟ කොහොමද දැක්කේ කාය වචී මනෝ සුචරිතයේ හැසිරලා දුගතිය ගියපු කෙනෙක්. දුගතිය ගියපු අවස්ථාවක්. දැන් බලන්න මේ දුගතිය ගියපු සිද්ධිය දැකලා අන්‍යාගමික ශ්‍රමණ බ්‍රාහ්මණයෙක් වැරදි දෘෂ්ටි පතුරවන හැටි. කොහොමද වෙන්නේ? බලන්න මේ ශ්‍රද්ධාව ඉතින් නැතිවීමේ තියෙන හානිය නේ. එහෙමයි ස්වාමීනි. හරි පුදුමයි පින්වත්. තමන්ට සමාධියක් ඇති වුණත්, පුංචි කරුණා මෛත්‍රිය ඇති වුණත්, මුදිතාවක් ඇති වුණත්, උපේක්ෂාවක් ඇති වුණත්, ඒව හැමතිස්සෙම මේ ගුණ සම්පatti තියෙන්නේ සක්කාය දිට්ඨියේ වැළඳගෙන තියෙන්නේ. එතකොට ඒ ගුණ සම්පatti බලවත් නේද? පිරිසුදු නැහැ සර්. පිරිසිදු නැහැ. එහෙමයි ස්වාමීනි. පටු ජීවිතයක් තියෙනවා. එහෙමයි. ඔහුට ඇති වෙන කරුණාව, ඔහුට ඇති වෙන මුදිතා, මෛත්‍රිය, උපේක්ෂාව, ඉවසීම, ඒ ඔක්කොම ගුණ සම්පatti ටික සොකීයයි කියන අදහසකින් ගැට ගැහෙනවා ටික ටික. එහෙමයි ස්වාමීනි. සොකීයයි කියන අදහසින් ගැට ගැහි තියෙන්නේ. එතකොට ස්වාමීනි විනි විදින ප්‍රඥාවක් දායාද කරගන්න. එන්න. පරම සත්‍ය දායාද වෙන්නේ. එහෙමයි ස්වාමීනි. පරම සත්‍ය ස්පර්ශ වෙන්නේ. එහෙමයි. අඩු ගන්න එච්චර ඕනේ බලවත් විදිහට ගැට ගැහිච්ච කෙනාගේ හිතේ ස්වභාවය තමයි පරම සත්‍ය ඇහෙනවා පහදින්නේ. එහෙමයි ස්වාමීනි. පරම සත්‍ය ඇහෙනවා පහදින්නේ. එහෙමයි. සමහර සිල් රැකලා ඒකින් සක්කාය දිට්ඨියෙන් ගැට ගැහෙනවා කියලා හිතන්න. හරි මං සිල් රැකලා ඉන්නේ. මං අල්පේච්ච ජීවිතයක් ගත කරලා තියෙන්නේ. මම මෙහෙම කරුණා මෛත්‍රිය දිනු කරලා තියෙනවා. මං කාටවත් වැරද්දක් කළා නැහැ. කියලා එයා හිත හිතා සතුටු වෙවි තමන්ගේ ගුණයෙන් ගැට ගැහෙනවා කියලා හිතන්න. එහෙමයි ස්වාමීනි. බුදුරජාණන් වහන්සේ වදාළ දෙයට එයාගේ හිත පහදින්නේ. එහෙමයි. පහදින් තමන්ගේ ගුණයෙන් මත් වෙවි තමන් සක්කාය ඒ මත් වෙවි ඒ ගැන හිත හිතා ඉන්නවා කියලා කියන්නේ කොහොමද? සක්කාය දිට්ඨියෙන් ගැට ගැහෙනවා කියන එක. භාග්‍යතුන් වහන්සේගේ විශ්මිත ප්‍රඥාවට පහදින්නේ. එහෙමයි. ස්වාමීනි ඔබ වහන්සේ මතක් කළ තැන විමස ගන්න හිතෙනවා අර ගුණ අල්පේච්ඡතාවය පුරුදු කරගන්න ඕන කියලා. මේ තමන්ගේ ගුණේ මමත්වයට මහත්වයට එන්නේ නැතිව. ඕනි මට ඒ වගේ ලස්සන තැනක් හම්බුණා. ඒක මට ඉස්සරහට මං හිතන හැට ඒක හරි මේ සත්පුරුෂ අසත්පුරුෂ සූත්‍රය. එහෙමයි ස්වාමීනි. ඊළඟට මම කරන්න හිතන් ඉන්නේ ඒක තමයි. එහෙමයි. අම්මෝ ඒක හිත ගලවන විදිහ විස්තර කරන පුදුමයි. එහෙමයි. එහෙම ගලවගත්තේ නැත්තම් ඉවරයි. ආයික් සක්කාය දිට්ඨිය සක්කාය දිට්ඨියම කරගෙන යනවා. අපි ඒක තව විනාඩි 5යි තියෙන මේ දේශනාව අධික කරන්න ඕනේ. අවසරයි ස්වාමී. ඕන ඊට පස්සේ බුදුරජාණන් දේශනා කරන යා මොකද වෙන්නේ දැන් අර සුචරිතයේ හැසිරෙච්ච කෙනා තමන්ගේ දිවසින් දකින්නවා දුගතිය ගිහිල්ලා ඉන්නවා. මෙයා කියන බවත්නි ඒකාන්තී පිං කියලා දේවල් නැහැ. සුචරිතයේ හැසිරීමක් නැහැ. මම කෙනෙක් දැක්කා. කාය වචී මනෝ සුචරිතයේ හැසිරලා දුගතිය ගිහින් ඉන්නවා.
මෙයා ඊට පස්සේ ප්‍රකාශයක් කරනවා කියනවා කාය වචී මනෝ සුචරිතය හැසිරෙන සියලු දෙනාම නිරේ යනවා. බලන්න. එහෙමයි ස්වාමීනි. මේ විදිහට දැනගත්තොත් දැක්ගත්තොත් ඒක තමයි නියම ඥානය. වෙන විදිහට දන්නව නම් දකින්නව නම් ඒක වැරදි ඥානයක්. මේමයි සත්‍ය අනිත් ඔක්කොම බොරු කියලා මෙන්න මහා පචයක් දැන් කියාගෙන යනවා. එහෙමයි ස්වාමීනි. දැකපු දෙයමයි. බලන්න තමන්ගේ පුංචි අත්දැකීම තමන් විනාශ කරන හැටිද? ඇයි? දකින දේ හරි. හැබැයි ඒකින් එන දෘෂ්ටි වලින් තමන් විනාශ කරනවා. එහෙමයි. දැන් අනිත් අයට සමාදම් කළාට පස්සේ අනිත් අයත් මනසත් විනාශ වෙනවා. රැස් වෙන පව. එහෙමයි ස්වාමීනි. ලීසි නෑ අම්බෝ. ඊළඟට දේශනා කරන බුදුරජාණන් වහන්සේ දැන් මේක විග්‍රහ කරනවා ආනන්ද. ඉතින් අර කෙනා කිව්වනේ පුණ්‍ය කර්මේ නැහැමයි සුචරිත විපාක නැහැ කියලා. ඒක මම පිළිගන්නේ නැහැ. මොකද ඒක විපාක අනිවාර්යෙන් තියෙනවා. කවදා හරි කොහේදී හරි තැනක තියෙනවා. ඒ වගේම ඔහු ප්‍රකාශයක් කළා කොහමද මම සුචරිතයේ හැසිරිච්ච කෙනෙක් දුගතිය උපදිනවා දැක්කයි කාරි. එයා දැකපු කතාව හරි. හැබැයි බුදුරජාණන් දේශනා කරනවා යා ඒක දැක්කට ඇත්තටම යා මේ දුගතියට ගෙනිච්චේ. යා ඒ කරපු පින නිසා නෙමෙයි. ඒ දුගතියට ගෙනියන්න හේතු වෙච්ච පව පෙර ජීවිතයේ කරපු එකක්. එහෙමයි ස්වාමීනි. ඒ කර ශ්‍රමණයන්ට ගෝචර වෙන්නේ. එහෙම නැත්නම් මෙයාගේ ජීවිතේ අන්තිම කාලේ කරපු එකක් ඒක. දැන් සමහර කෙනෙක් එහෙමත් වෙන්න පුළුවන් නේ. අපි තුන් අවුරුදු 10ක් 20ක් සුචරිතේ හැසිරෙනවා. අපි තුන් ඔන්න මාසයක් විතර තෙරුවන්ට බයිනවා. මට ඒක ගණන් ගන්න නැහැ එච්චර කවුරුවක්. එහෙමයි ස්වාමීනි. අර අවුරුදු 10 සුචරිතේ හැසිරෙච්ච කතා කර ඉන්න සමහර විට. අම්මෝ යා සුගතිය යන්නේ නැති. එයා අන්තර්ගින් දුගතිය සමහර විට. ඇයි? අර අන්තිම කාලේ තෙරුවන්ට නිඳා කරපෙක පව. එහෙමයි ස්වාමීනි. ලේසි නෑ. අන්න බුදුරජාණන් දේශනා කළා. ඒ නිසා යා දුගතියට ගෙනිච්චේ පව්කමක් කරගෙන තියෙන පෙර ජීවිතයක හරි මේ ජීවිතේ අන්තිම කාලේ පව නිසායි දුගතියට ගෙනිහින් තියෙන්නේ. ඒ වගේම ඔහු ප්‍රකාශයක් කළා ඒ නිසා සුචරිතයේ හැසිරෙන සියලු දෙනා නිරේ යනවා කියලා. ඒ නිසා ඒක අනුමත කරන්නේ නැහැ. ඒ නිසා මේ විදිහට දැනගත්තොත් මේ විදිහට දැක්ගත්තොත් ඒක තමයි නියම ඥානෙ. වෙන විදිහට දන්නව නම් වෙන විදිහට දකින්නව නම් ඒක නියම ඥානයක් නෙමෙයි කිව්වොත් එහෙම ඒකත් පිළිගන්නේ එහෙමයි ස්වාමීනි. මේමයි සත්‍ය අනිත් ඔක්කොම බොරු කියනවා ඒක පිළිගන්නේ නෑ. කුමක් නිසාද? ශාස්ත්‍රුන් වහන්සේ කර්මය පිළිබඳ තියෙන අවබෝධය ඊට වඩා පරිපූර්ණයි. එහෙමයි ආශ්චර්යයි. ඒ වගේ මේ අවබෝධය පිරිසිදුයි, නිර්මලයි, පරම සත්‍යයක්. විශිෂ්ට ඥානෙ. ඒතර විශිෂ්ට ඥානයෙන් කිව්වට පස්සේ මහත්තයා දැන් අර දිවසින් දැක පුද්ගලයා නම් අරයගේ අවුරුදු 2ක් 3ක් 4ක් 5ක් බලලා තමයි සමහරලාට ඊළඟ මරණයට පස්සේ එච්චර බලන්නේ. එහෙමයි. බුදුරජාණන් වහන්සේ එහෙම නෙමෙයි. එහෙමයි. අරයගේ සම්පූර්ණ පුල් ස්ටෝරි එකම බල මේ ගෝචර වෙනවා ශාස්ත්‍රුන් වහන්සේට. එයා පව් කරලා තියෙනවා මේ දේවල් කරලා තියෙනවා පින් කරලා තියෙනවා මේ දේවල් කරලා තියෙනවා මේ වෙලාවේ ගියේ මේක නිසා මේ වෙලාවේ මේක මොන්නේ කියලා ඔක්කොම පේනවා ශාස්ත්‍රුන් වහන්සේට. එහෙමයි. විශිෂ්ට ඥානයෙන් කියලා කියන්නේ ඒකයි. එහෙමයි. අඩුවක් නැහැ. එහෙමයි. අඩුවක් නැහැ. සාමාන්‍ය සත්‍යයන්ට කෙලවර නොපෙනෙන දේවල් ශාස්ත්‍රුන් වහන්සේ සියල්ල දකිනවා. මේ බුද්ධලගේ ජීවිතේ. එහෙමයි. ඒතර ඔක්කොම නිවැරදිව බලලා තමයි දෙවියන්ට මරුන්ට බමුන්ට ශ්‍රමණයන්ට බ්‍රාහ්මණයන්ට දෙව් මිනිස් ප්‍රජාවන්ට ලෝකෙ කිසි කෙනෙකුට චෝදනා කරන්න බැරි විදියටම බලනවා. එහෙමයි ස්වාමීනි. කොච්චර දෙව් මිනිස් ලෝකයට අනුකම්පා සහගතනේ. ස්වාමිනී සම්බුදු රජුන් දිවිමන්ව වැඩ වාසය කරන කල්ලි ශ්‍රාවකයන් පැහැදී ගියාට පස්සේ මේ ගිහි ශ්‍රාවකයන් මේ ඒ භාග්‍යවතුන් වහන්සේගේ ගුණ වනන්න මම කවුද? මට වචන කොහෙන්ද? ඒකනේ මතකද ඒ වගේ සමහර පින් ගියානි හිම කියති අවස්ථාවක් නේ. ඒ උත්තමයන් වහන්සේගේ ප්‍රඥාව ගැන කතා කරන්නේ මම කවුද? එහෙමයි ස්වාමීනි. ඒක තමයි පරිපූර්ණ අවබෝධයක් තියෙන උත්තමය ගැන හොඳ වැටහීමක් ඇති කරගත්තාම ඒක සිදු කරන ආකාරය. එහෙමයි ස්වාමීනි. يعني ඇත්තටම බුදු කෙනෙක් ගැන සැබෑ විදියටම පවසන් සැබෑ විදියටම දක්ෂ කවුද? බුදු කෙනෙක්මයි. එහෙමයි ස්වාමීනි. අනිත් අය ගෝචර වෙන්නේ. එහෙමයි. රහතන් වහන්සේ නමකටවත් නැහැ. එහෙමයි. රහතන් වහන්සේ සම්පූර්ණම නිෂ්ඨාවට පැමිණලා ඉන්නේ. නමුත් බුදු කෙනෙක් ගැන පරිපූර්ණ අවබෝධ ගැන කියන්න දක්ෂ නැහැ. එහෙමයි ස්වාමීනි. මොකද නිකලස් බවින් ශාස්ත්‍රුන් වහන්සේ පරිපූර්ණ වශයෙන් හඳුනාගෙන ඉවරයි සියලු රහතන් වහන්සේලා. සියලු ආශ්‍රය වීම කියන ඥානෙ. ඒ ඇරෙන්න ශාස්ත්‍රුන් වහන්සේ නමක්ගේ ඒ මහා ගුණ කඳ ලේසි නෑ වෙන කෙනෙකුට දකින්න. එහෙමයි ස්වාමීනි. අම්මෝ අපිට කතා කරන්න බෑ. එහෙමයි. එච්චර අසරිමත්.
දේශනා කරන ආනන්ද නමුත් ඔහු සුචරිතයේ හැසිරුණා නම් ඒ සුචරිතේ විපාක කවදා හරි දවසක කොහේ හරි තැනකදී ඔහුගේ සැපේ පිණිස විපාක ගෙනත් දෙනවාමයි. ඔය විදිහට ආනන්ද සමහර පින් කුසල් තියෙනවා පව් විසින් වහගන්නවා. හරි පුදුමයි. එහෙමයි ස්වාමීනි. බාහිරට මේ සරණි පිහිටන මැරෙන්න වෙන රැකවරණයක් තියෙද කියලා අපිට. ස්වාමීනි මොනතරම් අනාරක්ෂිත ගමනකද අපි හිතා ගන්න බෑ. එහෙමයි ස්වාමී. ඒකනේ නිරේ යන්න හිටපු කෙනා ශාස්ත්‍රුන් වහන්සේ දැකලා වන්දනා කරගෙන සුගතිය ගියා කිව්වහම බුදු කෙනෙක්ගේ ගුණ කඳේ තියෙන ආශ්චර්ය බල. එහෙමයි ස්වාමීනි. එහෙනම් ධර්මයේ හැසිරෙන කෙනෙකුට කොච්චර ජීවිතේ රැකවරණයක්ද? ඒ සුළු මොහොතක් නිරේ යන්න හිටපු කෙනා දැකලා වැඳලා සුගතිය ගියා නම් එන කාලයක් භාග්‍යතුන් වහන්සේ ගැන හිත පහදව ගනිමින් ඉන්න කෙනෙකුට කොච්චර රැකවරණයක්ද? එහෙමයි ස්වාමීනි. මේ ධර්ම දාන දෙන පිරිසට ඉන්නේ දෙපින. එහෙමයි. අර බුදුරජාණන් වහන්සේ සුළු මොහොතක් වැඳලා සුගතිය ගියා නම් බොහෝ කලක් එතකොට ධර්ම දානය වෙනුවෙන් මහන්සි වෙන පිරිස භාග්‍යතුන් වහන්සේ ගැන දෙව් මිනිස් ලෝකයා හිත පහදවලා ඒ පිරිසගේ සැපේ නේද කැමති උනේ? දුක නේද අකමැති උනේ? එහෙමයි ස්වාමීනි. එහෙනම් අර දෙව් මිනිස් ලෝකයා සැපේ පිහිටපු පින තමන් සසර පුරා සැපේ පිහිටන් තමන්ට අනුග්‍රහ කරනවා. ඒ නිසා මේ උදාාර පින සුවපත් වූ ජීවිතයක් ලබන්නටම රැකවරණේ ලද ජීවිතයක් ලබන්නටම එකසේ හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. එතන කිසි විටකත් ගුණ සිතා නිම කරන්නට බැරි, කියා නිම කරන්නට බැරි ඒ භාග්‍යවතුන් වහන්සේ අපගේ භාග්‍යවත් තරහ සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිළිබඳව සිත පහදවන උදාාර ශ්‍රී සද්ධර්මයේ අද දවසෙත් අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ අප හැම දිනාට පෙන්වා වදාලා. ඉතින් අපට අනුකම්පා ඇති කරුතර මහා සංඝරත්නය සමා කොටගෙන වන්දනමාන කරමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ස්වාමීනි අපට අනුකම්පාවෙන් පුණ්‍යානුමෝදනාවත් සිදු කරනසේක්වා. අවසරයි ස්වාමීනි. පින්වත්නි අද දින සම්බුදු සිත කසරේ සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ නොම්බර 281 ද ෆිනෑන්ස් වත්ත උයන්දන කුරුණෑගල ලිපිනේ පදිංචි පින්වත් දමයන්ති සමරනායක මහත්මිය, කරුණාදේව මහතා, අමිල ප්‍රසාද් පුතණුවන්, ඥාතීන් සහ හිතවතුන් එක රාශී වෙලා ප්‍රධාන අරමුණ බවට පත් වෙලා තින මාර්තු මාස 18 වෙනි දින එනම් අද දින උපන් දිනේ දින දමයන්ති සමරනායක පින්බර මාතාවට සිත පැතීම් පිණිස නිදුක් නිරෝගී සුවපත් භාවයේ නිරතුරු කලන මිතුරු ලැබේවා කියන උදාාර අදහසින් තමයි මේ පින්කම සිද්ධ කරගන්නේ. ඉතින් මේ රැස්වන උදාාර පින ගටිකාර බ්‍රහ්මරාජයා, සහම්පති සනන් කුමාර බ්‍රහ්මරාජයා, සක්දෙවිඳුන්, විරෝධ විරූපාක්ෂ වෛශ්‍රවණ දතරාජ සතරවරන් රජදරුවන්, සෙම්පත් දෙවිවරු, ඒ වගේම ඉෂ්ඨකාමී දෙවිවරු, ප්‍රදේශ භාර පළාත් භාර සියලු දෙවිවරු, ඒ වගේම සුමන සමන් දිව්‍ය රාජ්‍ය ආලවක දෙවියන්, ජනවසම දෙවියන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම ශ්‍රී මහා බෝරජාණන් වහන්සේලා, ධාතුන් වහන්සේලා, සුරකින සියලු සත්පුරුෂ දෙවියන්ට, නාගයින්ට මේ පින් අනුමෝදන් වේවා. සම්බුදු සසුන සුරකින සියලු දෙවිවරුන්ට, ප්‍රදේශ භාර පළාත් භාර සියලු සත්පුරුෂ දෙවිවරුන්ට, ලෝකපාලක සියලු සත්පුරුෂ දෙවියන් බඹුන්ට මේ පින් අනුමෝදන් වේවා. ආයුෂයෙන් වැඩේවා, වර්ණයෙන් සැපයෙන් බලයෙන් වැඩේවා. දෙවියන්ගේ දැහැමි රැකවරණය පරම පූජනීය ගුරු දේවයන් වහන්සේට, මහා සංඝරත්නයට සලසා දෙත්වා දෙවියෝ දුතුන් ධර්මය අවබෝධ කරත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වන උදාාර පින පරම පූජනීය දහම්මග විවර කළ ගුරු දේවයන් වහන්සේට, මහා සංඝරත්නයට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම අනගාരിക මෑණිවරුන්ට, උපාසක දරුවන්ට මේ පින් අනුමෝදන් වේවා. ශ්‍රද්ධා මාධ්‍යාලයේ අනුශාසක අලුදිනී සුබෝධි ස්වාමීන් වහන්සේට, ශ්‍රද්ධා මාධ්‍යාලය වෙනුවෙන් කැපවෙන මහා සංඝරුවනට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, චිරජීවනයේ සැලසේවා. තුනුරුවනි අනන්ත ආශිර්වාද දෙවියන්ගේ දැහැමි රැකවරණ සැලසේවා. ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වන උදාාර පින මේ පින්වතුන් නමින් මිය පරලෝකීය සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා. පරලෝක වශයෙන් සැපවත් වේවා, සුවපත් වේවා,
වහවහ සසර දුකින් අත් මිදේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වන උදාාර පින පින්වත් දමයන්ති සමරනායක පින්වත් මාතාවට, කරුණාදේව මහත්මයා, අමිල ප්‍රසාද් පුතුණුවන්, ඥාතීන් හිතවතුන්ට මේ පින් අනුමෝදන් වේවා. සුජීවත්ව සිටින මෑණියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. තුනුරුවන් අනන්ත ආශිර්වාද දෙවියන්ගේ දෙහිමි රැකවරණ සැලසේවා. ඒ වගේම ශ්‍රද්ධා මාධ්‍යාලයේ වෙනුවෙන් කැපවෙන සෑම කමේ සියලු දෙනාටමත්, ඒ වගේම ශ්‍රද්ධා ධර්ම දාන සියලු සමාජිකාවන්ට මේ පින් අනුමෝදන් වේවා. ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටමත් මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාට, අපගේ පින්බර දෙමව්පියන්ට, අපගේ ගුරුවරුන්ට, ඒ වගේම ධර්මයේ හැසිරෙන්න උපකාර කළ සියලු දෙනාටම, සිව්පසයෙන් අනුග්‍රහ කරන සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. ඒ වගේම කොරෝනා වෛරසයෙන් පීඩා විඳින සියලු දෙනා සුවපත් වේවා. උතුම් ධර්ම අවබෝධයෙන් සැනසෙන්නට සියලු දෙනාටම එකසේ වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් ඒ භාග්‍යවතුන් වහන්සේ වදාළ උදාර ශ්‍රේ සද්ධර්මය අද දවසෙත් අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ අප හැමදෙනාටම අනුකම්පා කරුණාවෙන් පවසා වදාලා, සාකච්ඡා කොට වදාලා. ඉතින් මේ ධර්මයේ ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ මුළු මහත් ලෝකයටම දායාද කොටගෙන මේ මොහොතේ ධර්ම දානමය පින්කම ලෙසින් අප රැස් කරගත් මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මය නොවලහාම අපගේ පින්වත් ස්වාමීන් වහන්සේටත් අනුමෝදන් වේවා. පුණ්‍ය අනුමෝදනාවෙන් පින්වන්ත මහ සංඝරුවන සුවපත් වේවා. අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා. සාදු සාදු සාදු. ඉතින් ඔබ අප හැමදෙනාම වෙනුවෙන් අද දවසේ සම්බුදු සිතක ආශ්‍රය උතුම් සදහම් සාකච්ඡාව පිණිස සදැහැති දායකත්වයේ දරන්නට යෙදුන විශේෂයෙන් මාර්තු මාස 18 වෙනි දිනේ නම් අද දින උපන් දිනයේ යෙදෙන දමයන්ති සමරනායක පින්වන්ත මහත්මියට සෙත් පැතීම පිණිස නිදුක් නිරෝගී සුවපත් භාවයේ සහ නිරතුරු උතුම් කලන මිතුරු ඇසුර වාසනාවන්ත වේවා කියන පින් සිතවිලි පෙරට කරගෙන අංක 281 ද ෆිනෑන්ස් වත්ත උයන්දන කුරුණෑගල යන ලිපිනේ පදිංචි පින්වත් දමයන්ති සමරනායක මහත්මිය, කරුණාදේව පින්වන්ත මහත්මයා, අමිල ප්‍රසාද් පින්වන්ත පුතුණුවන්, ඥාතීන් සහ හිතවතුන් ඇතුළු ඒ පින් ඇති හැමදෙනා සදැහැති දායකත්වයේ දරන්නට යෙදුණා. ඒ පින්වන්ත හැමදෙනාමත් අද සදහම් සාකච්ඡා පිණිස, දහම් ශ්‍රවණය පිණිස ශ්‍රද්ධා ප්‍රේක්ෂක අවකාශයට සහභාගීව රැඳුණු පින්වන්ත ඔබ හැමදෙනාමත් අපි තාම දයාවෙන් සිහිපත් කරගන්නවා. ඉතින් එහෙමනම් ගරුතර මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් අපි ඊළඟ වැඩසටහනත් ඔබට සමීප කරමින් මුණ ගැසීමයි අපේක්ෂාව. භාග්‍යවතුන් වහන්සේ හදවතේ වඩා හිඳවාගෙන ජාතිය නිවැරදි මාවතෙහි දක්ෂ වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.